කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. තවත් දවසක් ආරම්භ වෙන්නේ අවබෝධයේ සොයා යන ගමනට ඔබට ආශිර්වාදයක් එක් කරන, ඔබට අත්වැලක් එක් කරන අපගේ වැඩසටහන් මාලාව ආනන්දයෙන් ප්‍රඥාවට ඔබව රැගෙන යන වැඩසටහනක් විදිහට කතංසු ලබතේ ප්‍රඥා ලබන්නේ කියලා සිද වැඩසටහන අපි ආරම්භ කරන්නට සූදානම් වෙනවා. ඉතින් අපිට මේ ප්‍රඥාව කියන කාරණාව විවිධාකාරයෙන් අපේ ජීවිතයට සමීප කරගන්න පුළුවන්. ගුරුවරුන් ඇසුරෙන් අපි අපේ ජීවිතයට අවබෝධය ප්‍රඥාව ලබා ගන්නවා. ඒ වගේම පොත්පත් කියවීමෙන්, ඒ වගේම අන්තර්ජාලය පරිහරණය කිරීමෙන් අපේ දැනුම අවබෝධය අපේ ජීවිතයට එක් කරගන්නවා. ඉතින් මේ වැඩසටහනත් ඔබට රූපවාහිනී මාධ්‍යයෙන් නැත්නම් විද්‍යුත් මාධ්‍යයෙන් ඔබේ ජීවිතයට ඒ අවැසි අවබෝධය ප්‍රඥාව කියා දෙනවා. වගේම අපි මේ දහම් පොත පරිශීලනය කරමින් තමයි ඒ දහම් කාරණාවන් ඔබේ ජීවිතයට ගලපා දෙන්න උත්සාහ කරන්නේ. අද විශේෂ දවසක් වෙනවා. ඉතින් අපි පුරා දවස් ගණනාවක් සති දවස් මාස මේ විදිහට කියලා අවුරුදු ගණන් ගෙවිලා ගියා. අපි මේ සංයුත නිකායේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කළා. ඒ අනුව සංයුත නිකායේ පළවන කොටසේ අවසාන සූත්‍ර දේශනාව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංයුත නිකායේ සක්ක සංයුත්තේ අවසාන සූත්‍ර දේශනාව අක්ඛෝද සූත්‍ර දේශනාව විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දහම් කාරණාවන් අපිට සුපුරුදු පරිදි කියා දෙන්නට මේ පරිශ්‍රයට වැඩම කොට සිටින කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටර් ඔෆ් හිඩ්ඩෙක්ලි පාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති, ඒ වගේම ලංකාවේ සියලු බෞද්ධ මාධ්‍ය ජාලයේ ශාඛාවන්හි කටයුතු මැනවින් සොයා බලන ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරයේ ඔබවන නම කියනට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හිමිපාණන් වහන්සේ. අපි සාදු නාද පවතුමින් පිළිගනිමු. සාදු සාදු සාදු. මේ සූත්‍ර දේශනාවත් භාග්‍යවතුන් වහන්සේ හා සම්බන්ධව සිදුවන සූත්‍ර දේශනාවක් නිසාම අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මේ දවසක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ මේ සූත්‍ර දේශනාවට අදාළ කාරණාව සිදු වෙනවා. ඒ කාරණාව කුමක්ද කියලා අපිට පැහැදිලි කර දෙමින් අටුවාව සහ මේ පෙළ දහම අපිට කියා දෙන්න ගෞරවයෙන් ඔබ වහන්සේටම ආරාධනා කරනවා. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, අද අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සංඝාතක වර්ගයේ අවසාන සූත්‍ර දේශනාව. ඒ කියන්නේ අදින් මේ ග්‍රන්ථය අවසන් වෙනවා නේද? එතකොට අවසාන සූත්‍ර දේශනාව තමයි සක්ක පංචකේ එන අක්ඛෝද සූත්‍ර දේශනාව, පස්වෙනි සූත්‍ර දේශනාව. එතකොට මේ දක්වා අපි 427ක් පිටු 427 වන පිටුවේ තමයි සඳහන් වෙන්නේ මේ අක්ඛෝද කියලා කියන සූත්‍ර දේශනාව. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වන මේ ගාථාවන් බොහෝමයක් වෙන් කරලා තියෙනවා වග්ග 26කට ධම්මපදේ නේද? කෝද වග්ගය කියලා වෙන වග්ගයකුත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ මේ ක්‍රෝධය පිළිබඳව ධර්මයේ වැඩි යමක් කතා කරනවා, සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කුසලය සහ අකුසලය ගැන කතා කරනකොට ගොඩාක්ම කතා වෙන්නේ ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ අකුසලය ගැන. මොකද අකුසලයේ මැඩලා තමයි කුසලය ගැන අපි කතා කරන්නේ. ඒ වගේම ධර්මයේ සාකච්ඡා කරනකොටත් එහෙමයි. අපි කොහොම හරි දැන් සීල් සමාදන් වෙලානේ සීලයක පිහිටාගන්නේ ගුණ පුරන්න පටන් ගන්නෙ. නේද? අන්න ඒ වගේ පළමුවෙන්ම යම්කිසි
තමන්ගේ සිතේ කයේ වචනේ යම් කිසි දුර්වලකමක් තියෙනවා නම් ඒක මගහරවා ගැනීම සඳහා සීලීය අධිෂ්ඨාන කර ගැනීම කියලා කියන එක ඉතාම වැදගත් වෙනවා. මේ සාකච්ඡාවට පෙරටුවත් ආරම්භයේදීත් ඔබ ඔබේ සීලීය අධිෂ්ඨාන කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙම සීලීය අධිෂ්ඨානය කරගෙන සීල සම්පන්න පිරිසක් බවට පත් වෙලා ඉඳගෙන අපි බලාපොරොත්තු වෙනවා අපි සූදානම් වෙන්නේ මේ සූත දේශනාව සාකච්ඡා කරන්න. සූත දේශනාවේ පෙළ දේශනාවේ මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේහි ජේතවන නම් වූ අනේ පිරිසුතුහුගේ ආරාමෙහි වැඩ වසන සේක. එකල්ලි භික්ෂූහු දෙදෙනෙක් කලහ කරහ. අර ඉස්සල දේශනාය වගේම දැන් මේ කාරණා ටික සියල්ලක්ම ඒ ආකාරයෙන් සඳහන් වෙනවා. අතරම දැන් මෙතන සූත්‍ර දේශනා මේ පෙయ్యాලන් කියලා දාලා තියෙනවානේ. පේ කියලා දාලා තියෙන්නේ. එහෙමයි. නේද? පේ කියලා යොදලා තියෙන්නේ. පෙර දේශනා කරපු ආකාරයට මේ සූත්‍ර දේශනාවේ මේ අන්තර්ගතය. එතකොට මෙතන සූත්‍ර දේශනාව කෙටි කිරීම සඳහා පෙර දේශනාවෙහි මේ කොටසත් අපිට එකතු කරගන්න වෙනවා. එහෙමයි. එතකොට ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දෙන්නෙක් දෙනම වහන්සේ නමක් කලහ කරනවා කියලා. එහෙමයි. ඉක්බිති බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙත ලැබිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන අර භික්ෂුන් වහන්සේලා දෙනමක් මෙන්න මේ විදියට කලහ කරා. එක භික්ෂුන් වහන්සේ නමක් මේ දෙදිනෙක් කලහ කරනකොට එහි එක් මහණෙක් අභිබවා තවත් භික්ෂුන් වහන්සේ නමක් බනිනවා. ඒත් එක්කම හිතෙමේ ඒ මහණ වූහට වරද වශයෙන් දෙසයි. ඒතර වැරද්ද විදිහටම ඔබ කරලා තිනවා කියලා දේශනවා කියනවා. ඒ වෙනකොට ඒ මහණතේ මේ එය නොපිළිගනි. අනිත් ඒ භික්ෂුන් වහන්සේලා ඒක පිළිගන්න භික්ෂුන් වහන්සේ ඒක පිළිගන්න කැමති නැහැ. පිළිගන්නම කැමති නැහැ. මම නම් ওই වැරද්ද කරේ නැහැ. මං ඕකට අල්ලගන්න එපා කියලා තමයි කියන්නේ. නේද? එතකොට ඊළඟට සඳහන් වෙනවා භූත පුබ්බම් භික්ඛවේ සක්කෝ දේවා නමින්දෝ කියලා මහණෙනි පෙර වූවක් කියමි. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. සක්‍ර දෙවීන්ද්‍රයා සුදම් සභාවේදී තවතිසා දෙවියන් සතුටු කරවමින් ඒ විලාවේ මේ ගාථාව කියනවා. දැන් අර පෙර ගාථාවේ වගේම පෙර සූත්‍ර දේශනාවේ ගාථාවේ වගේම මේ ගාථාවක් තමයි දේශනා කරන්නේ. සක්‍ර දෙවීන්ද්‍රයා. එතෙන් සඳහන් වෙනවා මාවෝ කෝදෝ අජ්ජ භවී මාච කුජ්ජිත්ත කුජ්ජිනං අක්කෝද අවිහිංසාච අරියේසු වසති සදා අත පාපජං කෝදෝ පබ්බතෝ වාබි බන්ධති. එතකොට මෙතන සඳහන් වෙන්නේ ක්‍රෝධතෙමේ තොප නහමක් මඩීවා. ඒ කියන්නේ නහමක් කියලා කියන්නේ ඇයි කියලා අහනවා. ඇයි ඔබ ක්‍රෝධය නිසා යටපත් වෙන්නේ? ඇයි ඔබ ක්‍රෝධයට යටපත් වෙන්නේ? නේද? ඇයි ඔබ ක්‍රෝධයට යටත් වෙන්නේ කියලා අහනවා. ක්‍රෝධයට යටත් වෙන්න එපා කියලා කියනවා. කිපෙන්න උන්ට නෝද කිපෙව. තවත් අයට තරහ ගියාට තමන් තරහ ගන්න එපා කියලා කියනවා. නේද? කෙනෙකුට තරහ ගියා කියලා තමාත් ඒක සමාදන් වෙන්න එපා කියලා කියනවා. ක්‍රෝධය සමාදන් වෙන්න මොන සමහර අය නේද? ඔව්. එතකොට කවුරු හරි රණ්ඩු වෙනවා දකිනකොට යනවා ළඟට යනවා. නිකන් ඇදීලා යනවා. නේද? දැන් ওই පෝලිං වල එහෙම මේ ඔන්න දැන් රණ්ඩුවක් වෙනවා කියලා කිව්වට පස්සේ නේද? එතෙන්ට යනවා කියලා සමාදන් වෙනවා. ඉතින් බලාගෙන ඉන්නකොට හිතින් සමාදන් වෙනවා. සමහරලාට වචනයෙන් සමාදන් වෙනවා. සමහරලාට අන්තිමට ක්‍රියාවෙනුත් සමාදන් වෙනවා. එහෙම වෙලා කිපෙන්න උන්ට නොද කිපෙව කිපෙන කෙනා කෙරෙහි තමන් කිපෙන්න එපා කියලා කියනවා. ක්‍රෝධ නොකිරීමද
අවිහිංසාවද හැම කල්ලිහි ආර්යයන් කෙරෙහි පවතී. එතකොට ආර්යයන් වහන්සේලා කෙරෙහි හැමදාම පවතින්නේ. නේද? හැම මොහොතේම පවතින්නේ අක්‍රෝධය සහ අවිහිංසාව කියලා කියනවා. වැලි ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා වෙසසින් මඩි. එතකොට අරිස්සල ගාථාව වගේම දේශනා කළා හරියට මේ ක්‍රෝධයම නැමැති පර්වතය නිසා ලාමක පුද්ගලයෝ ඒකට යට වෙනවා කියලා. විනාශ වෙනවා කියලා. ලාමක පුද්ගලයෝ ඒවට යට වෙනවා. ඉතින් එතකොට දැන් අපි හිතමු මේ විදිහට තමයි සක්ක පංචකයයි. එතකොට එතන සඳහන් වෙන්නේ සක්ක පංචකං කියලා සඳහන් වෙනවා. සක්ක පංචකයේ අවසන් වෙනවා මේ සූත්‍ර දේශනාවත් සමගින්. එතකොට පෙළ දේශනාවට අනුව චමිල් ඔය ආකාරයෙන් තමයි බොහොම කෙටියෙන් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. අටුවාව සුපුරුදු පරිදි සවිස්තරාත්මකව සිදුවන කාරණාවක්ද අපි හැමදෙරන්නේ කෙටියෙන්. ඇත්තටම කෙටියෙන් තමයි සඳහන් වෙන්නේ. අපි බලමු කෙටියෙන් දේශනාවන කොටස කොහොමද කියලා. මාවෝ කෝදෝ අජ්ජභවී. ක්‍රෝධය ඔබලා අභිභවනය නොකරාවා. ඊළඟට ඔබලාම ක්‍රෝධය අභිභවනය කරව්. එතකොට ක්‍රෝධයට තමන්ගේ පිටිපස්සේ එන්න දෙන්න එපා. නේද? තමන්ගේ පිටිපස්සේ ක්‍රෝධයට එන්න දෙන්න එපා. ඊළඟට ක්‍රෝධයේ පිටිපස්සේ තමන් යන්නත් එපා. නේද? ක්‍රෝධයේ පිටිපස්සේ තමන් යන්නත් එපා. තමන්ට ක්‍රෝධයට පිටිපස්සෙන් එන්න දෙන්නත් එපා. මොකද්ද කරන්න කියන්නේ? ක්‍රෝධය මග හරින්න කියලා කියන්නේ. නේ? ක්‍රෝධය මග හරින්න කියලා කියනවා. මාච කුජ්ජිත්ත කුජ්ජිනං කිපෙන්න උනට ප්‍රතිකෝප නොකරව. එතකොට මේ මෙතෙන් සඳහන් වෙන්නේ කිපුණට කෙනෙක් කිපිලා කටයුතු කරාට තමා ඒ අය කෙරෙහි කිපීමක් ඇති කරගන්න එපා කියලා කියනවා. ඊළඟ සඳහන් වෙනවා අක්‍රෝධය කියලා කියන වචනයටම තමයි සමාන වචනයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ක්‍රෝධය නැති තැන තියෙන මෛත්‍රිය. මෛත්‍රියත් මෛත්‍රී පූර්ව භාගයත් අවිහිංසා කරුණා පූර්ව භාවයත් ඊළඟට අත පාපජනං කෝදෝ පබ්බතෝ වාබි මන්දති. දැන් සඳහන් වෙනවා ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා මැඩලයි කියලා. මෙතන සඳහන් වෙන මෛත්‍රී පූර්ව භාගයත්. එතකොට මෛත්‍රී පූර්ව භාවය තමයි මේ අවිහිංසාව කියලා කියන්නේ. නේද? එතකොට කෙනෙක් හිංසා කරන්නේ නැත්නම් තවත් කෙනෙකුට එතන තියෙන මෛත්‍රිය. එහෙම සඳහන් වෙනවා. ඉතින් එතකොට දැන් ඔය අපි ගත්තොත් එහෙම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා සඳහන් වෙන සතර බ්‍රහ්ම විහරණ නේද? ඒ වගේම තමයි සතර භාවනාවක් ඒක. සමත භාවනාවටයි ඉති භාවනා හතරක් තමයි මේ භාවනා හතර. සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව. නේද? එතකොට ඊළඟට මෙත්තා කරුණා ඊළඟ කරුණා භාවනාවක්. මුදිතාව භාවනාවක්. සහ උපේක්ෂාව භාවනාව. මේ භාවනා හතර මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවා දිගින් දිගටම සිතේ පුරුදු පුහුණු කරන්න කියලා. එතකොට අපි ගත්තොත් එහෙම අර යුද්ධයකට යන කෙනෙක් යුද්ධ ආයුධ සන්නද්ධ වෙනවා වගේ නේද? දැන් ගොඩාක් දියුණු තාක්ෂණික දියුණු උපකරණ භාවිතා කරනවනේ දැන් යුද්ධයේදී. ඉස්සර වගේ මේ ඇඳුම් පැළඳුම් නේද?
සාමාන්‍ය යුද ඇඳුම් නෙවෙයි දැන් භාවිතා කරන්නේ පරණ පැරණි භාවිතා කරපු ඒවා. එහෙමයි. ඊළඟට කඩු කිනිසි තවත් භාවිතා කරන එහි ආයුධ නෙවෙයි දැන් භාවිතා කරන්නේ. එහෙමයි. හයිපොසොනික් කවි නේද? ඔතන දැන් භාවිතා කරන්නේ. ඊට ඒ වගේ මේ හිතාම දියුණු තාක්ෂණික අවි තමයි දැන් භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා ඊළඟට අපි දන්නවා මේ දැන් මේ දිනවලත් හරියට කතා වෙනවා දැන් යුක්‍රේනයේ මේ යුරෝපයේ තියෙන විශාලතම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම න්‍යෂ්ටික බලාගාරය නේ න්‍යෂ්ටික බලාගාරය මුල් කරගෙන ඒ දෙපිරිස අතර සාල ගැටුමක්. ඉතින් කොහොම වුණත් ඒ න්‍යෂ්ටික අවි දක්වාමනේ න්‍යෂ්ටික අවි දක්වා මේ දියුණු වෙලා තියෙනවා. තවත් ගත්තොත් එහෙම දැන් මේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ සැටලයිට් ඒ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඒවාට අවි මේ යොදලා නිවැරදිම ඉලක්කගත කරගෙන ඕනම තැනකට පහර දෙන්න පුළුවන්. ඉතින් එතකොට බලනකොට උස්සම තැනනේ නේ උසම තැනකට ගිහිල්ලා ඒ කියන්නේ අඩි මේ දසදහස් නේද? මේ දහස් ගාණක් උඩට ගිහිල්ලා ඕනම තැනකට මේ ඒ හරි ඉලක්කයට යොදන්න පුළුවන් තාක්ෂණයක් අද මේ භාවිතා කරනවා. පසුගිය දිනවල තලිබාන් අලුත් නායකයා ඝාතනය කළ ඩ්‍රෝන යාන උපයෝග කළ ඔහු සඳුරු තලයේ ඔහුගේ නිදහසේ විවේකයෙන් ගත කරන වෙලාවේ ඒ නිසි ඉලක්කය හොයාගෙන ගිහිල්ලා ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරලා ඒ විනාශය සිද්ධ කළේ නේද? ඉතින් අන්න ඔය වගේ ඊටාම බැරෑරුම් තාක්ෂණිකයි භාවිතා කරනවා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ දැන් අලුත්ම ක්‍රමේ තමයි මානසික මට්ටම එක එක්කෙනාගේ පහළට යොදන එක. පහළ මට්ටමකට යොදන එක. ඉතින් ඒක අවියක් විදිහට භාවිතා කරනවා. නේ? එතකොට දැන් සමහර මේ එක එක මේ අයගේ ඒ ප්‍රසිද්ධ අයගේ නම් භාවිතා කරලා ඒ අයට කියනවා ඔබ මෙන්න මේ දවස වෙනකොට ඔබට මේ වගේ අසනීපයක් හැදෙනවා. ඒ අසනීපේ ඔබ මේ දවසට හරියට මරණයට පත් වෙනවා කියලා. ඉතින් එතකොට ඒ වගේ මරණයට පත් වෙච්ච අයගේ නම් ප්‍රසිද්ධ කරනකොට අරයා බය වෙනවා. බය වෙලා මොකද වෙන්නේ? සම්පූර්ණ මානසික වැටලා ස්නායු පද්ධතිය දුර්වල වෙලා ඊළඟට මේ අවිභාවිතයක් නැතුව බලන්න කොච්චර තාක්ෂණයක්ද කියලා. තාක්ෂණය කියලා කියන්නේ මානසික කෙනාගේ මානසිකත්වය පහත හෙලන ක්‍රම. නේද? එතකොට ඉතින් ඔය වගේ මේ එතෙන්දිත් අපිට පැහැදිලි එතකොට හොඳ මානසික පෞරුෂයක් හදාගත්ත කෙනෙකුට තමයි ඒවට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නේද? ඒවට මුහුණ දෙන්න වෙයි. එතකොට අපි පුරුදු පුහුණු කරලා තියෙනවා නම් කවදා හරි අපි මැරෙනවනේ. නේද? ආයේ එක දවස් ඔය කවද මැරෙනවද කියලා නම් කර ඉන්න ඕනේ නෑනේ. මේ උපක්‍රමයෙන් මැරෙනවා කියලා මේ අපි දැනගෙන ඉන්න අවශ්‍යත් නෑනේ. නේ? මොනයම් ආකාරයකින් හරි කොයි මොහොතේ හරි අපි මරණයට පත් වෙන්න පුළුවන් කියලා එහෙම කල්පනා කරන ඉන්න කෙනෙක් තමයි බේරෙන්නේ. නේ? එහෙම නැතෝ බලාපොරොත්තු ගොඩාක් එක්ක ප්‍රාර්ථනා ගොඩාක් එක්ක නේද? ඊළඟට සමහර අයගේ ජීවිත පැවැත්ම රඳා පැවතිලා තියෙන්නේ ප්‍රසිද්ධියත් එක්කනේ. නේද? ඒ ප්‍රසිද්ධියත් එක්ක තමයි ඒ අයගේ ඒ විදිහට මේ ඒ අයගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ. ජීවනෝපායම ප්‍රසිද්ධිය මුල් කරගෙන. ප්‍රසිද්ධිය නැත්තම් ඒ විදිහට තමන්ගේ ජීවිකාව අරගෙන යන්න බෑ. දැන් සමහරවිට ප්‍රසිද්ධ ගායකයෝ ඒ ප්‍රසිද්ධ වෙන තරමටම නේ අයට ඒ සංදර්ශන වලට අවස්ථාව සැලසෙන්නේ නේ. ඉතින් අන්න ඔය වගේ ගත්තාම හරීම භයානක තත්ත්වයක් තමයි මේ මනස භාවිතා කරලා ඊටාම සූක්ෂම ක්‍රම භාවිතා කරලා කෙනෙක්ගේ ජීවිත නැති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ හැම දෙයකටම බලපාන්නේ මනසනේ. එතකොට
මනස බලපාන. මනෝ පුබ්බංගමා ධම්මා කියලා දේශනා කළේ ඒකයි. නේද? එතකොට මනස කියලා කියන එක පූර්වාංගම වෙනවා හැම දෙයකටම. ඉතින් ඒ නිසා මනස සකස් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙතෙන්දී දේශනා කළේ මේ ක්‍රෝධය නැති කිරීම සඳහා අවියක් විදිහට භාවිතා කරන මෛත්‍රිය. නේද? ක්‍රෝධය නැති කරන්න භාවිතා කරන අවිය තමයි එතකොට මෛත්‍රිය කියලා කියන්නේ. අන්න ඔය වගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා කියන සතර බ්‍රහ්ම විහරණ තමන් තුළ තියෙනවා නම් හතර වටින්ම ආරක්ෂා කරගත්තා වගේ. සතර දිසාවෙන් ආරක්ෂා කරගත්තා වගේ. සතර සතිපට්ඨානයෙන් යුක්තව අපි ගත්තොත් එහෙම බෝධිපාශික ධර්ම 37 දැනගෙන ඒ බෝධිපාශික ධර්ම 37 වඩා වර්ධනය කරගන්නවා නම් හරියට අර ආයුධයකට භාවිතා කරන. එහෙම නැත්නම් තුවක්කුවකට භාවිතා කරන උණ්ඩ ටික වගේ. නේද? දැන් තියෙනවා T56 තියෙනවා නේ. ඔය විදිහට තියෙනවනේ. ඒ වගේ යම් උණ්ඩ ප්‍රමාණයක් භාවිතා කරනවනේ මට. අන්න ඒ වගේ තමයි මේ එක ආයුධයක් තියෙනවා. ඒ ආයුධයට නොයෙකුත් විදිහේ මේ එක එක මේ ආයුධ භාවිතා එක එක මේ ශිල්පීය ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ශක්ති ප්‍රභවයන් භාවිතා කරන්න පුළුවන් නේ. ඒ ශක්ති ප්‍රභවයන් ටික තමයි මනසේ ආරක්ෂාව සඳහා හේතු වන, තමන්ගේ ජීවිතය ආරක්ෂාව වෙනුවෙන් හේතු වන ධර්ම කාරණා තමයි මේ අපි ඉගෙන ගන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම කියලා. නේද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇතුළුව අපි ගත්තොත් එහෙම මුලින්ම සතර සතිපට්ඨානය නේද? සතර සතිපට්ඨානය, සතර ඉරිදිපාද, සතර සම්‍යක්පදාන වීර්ය, පංච බල, පංචීන්ද්‍රිය, සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ දිනවල අපි වස්සාන සෝත දේශනා මාලාවේ සාකච්ඡා කරන්නේ. දැන් මේ දිනවල ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තමයි සාකච්ඡා කරන්නේ. ධර්ම දේශනා සඳහා මේ අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අන්න ওই විදිහට ඒවා අපි ඉගෙන කියා ගත්තොත් අපි ගත්තොත් එහෙම අපි ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ ප්‍රතිප්‍රහාරය දැක්වීම සඳහා. ගොඩාකට දැන් ප්‍රතිප්‍රහාරය එල්ල කිරීම සඳහා කෙනෙක්ගේ බලයක් නැති කිරීම සඳහා අපි යොදාගන්නේ මිනිස් බලය නේ. මිනිස් බලය යොදා ගන්නවානේ. එහෙම. එතකොට ඒ මිනිස් බලයට අපි කියන පිරිස් බලය, මිනිස් බලය. එතකොට දැන් ওই පහුගිය කාලේ අපි අරගලය කියලා මේ යොදාගත්තේ. කෙනෙක්ගේ බලය යොදාගත්තානේ. නේද? මේ අන්න ඒ වගේ තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට තමන් විතරයි. නේද? තමාගේ ආරක්ෂාවට තව අහවල් කෙනා ඉන්නවා කියලා හිතාගෙන හිටියොත් එහෙම නේද? ඒක తాවකාලික ආරක්ෂාවක් පමණයි. එහෙම. ඒ ඉන්නවා තමයි ආරක්ෂාවට. නේද? දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දරුවෝ, ඊළඟට ස්වාම්භාර්යවන් විදියට මේ හැමදෙනාම ඉන්නවා තමයි. ඊළඟට ඥාති මිත්‍රාදීන් නේ? ඒ හැමෝම ඉන්නවා තමන්ව විශ්වාස කරන, තමන්ට උදව්පකාර කරන, තමා ප්‍රතිඋපකාර කරන හැම දෙනාම මේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම තමන්ට තමන් නැත්තම් කවුරු හිටියත් වැඩක් නැහැ. ඒකනේ අපි පිළිගන්න ඕනේ මෙතෙන්දී. එහෙම නේ? තමන්ට තමන් නැත්තම් කවුරු හිටියත් ලෝකේ තමන්ට ආරක්ෂාව නැහැ. එහෙම. ඒක තමයි අපි ධර්මානුකූලව හිතා ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවට අනුව අපේ ජීවිතවලට මේ ධර්ම කාරණා ටික එකතු කරගන්නකොට අපි පැහැදිලි කරගන්න ඕනේ මේ එහෙමනම් මෙතෙන්දි දේශනා කළේ ක්‍රෝධයේ තෙමේ නහමක් මඩීවා. මොකටද ක්‍රෝධයට මේ යට වෙන්නේ? තරහට යට වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් උපන් සෑම මිනිස්සෙක් තුළම පවතිනවා මේ විදිහට මේ විනාශකාරී දේවල්
තමන්ගේ ශරී තමන්ගේ ජීවිතවල තියෙනවා. එහෙමයි. අපි ගත්තොත් එහෙම දැන් ඔය කේල් කෙහෙල් ගහ විනාශ වෙන්නේ කේල් ගහේ වෙන මුවෙන්නේ එහෙමයි. නේද? කේල් ගහේ මලට කියන්නේ අපි කේල් මුව කියලා. එහෙමයි. නේද? එතකොට ඒ කේල් ගහේ මැද තියෙන ගෙල් බඩේ ඉඳලාම ඒ මුව පීදුනාට පස්සේ ඒ ගහ විනාශ වෙලා යනවා. නේද? ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම මේ තාල වර්ගයේ ගසොත් එහෙමනේ. ඊළඟට ගත්තොත් එහෙම අපි කිතුල්ම කියලා ගත්තොත් එහෙම අවසාන වශයෙන් පීදෙන කිතුල් මල තියෙනවනේ. නේද? අවසාන වශයෙන් පීදෙන කිතුල් මල නිසා තමයි ඒ ගහ අන්තිමට විනාශ වෙන්නේ. අන්න ඒ වගේ කියන දැන් හුණ ගසෙත් එහෙමයි. හුණ ගස්වල බොහොම කලාතුරකින් මල් පිපෙන්නේ. ඒ මල් පිපෙනවා කියලා කියන්නේ හුණ ගහේ හුණ පඳුරම විනාශ වුණා කියලා කියන එකයි. නේද? ඉතින් ඒ වගේ අපි කියන තල් ගස නේ ඔය වගේ මේ ඉදි ගස ඔය මේ වගේ ගස්වල අවසාන වශයෙන් මල් පීදුනාට පස්සේ තමයි ඒ ගස් විනාශ වෙන්නේ නේ. රහණ ගස් එහෙමත් එහෙමනේ. ඉතින් ওই විදිහට බලනකොට සෑම ජීවිතයකමත් ඒ තමා තුළින්ම උපදින මල් තියෙනවා. නේද? එතකොට අන්න ඒ උපදින මල් වගේ තියෙන මල් කියලා තමයි හිතාගෙන ඉන්නේ නේද? එන්නේ මල් වගේ. පේන්නේ මල් වගේ. නමුත් ඒවා විනාශයට තමයි මුල. හඳුනාගත්තේ නැත්නම් විනාශයට තමයි මුලනේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඒ තමන්ගේම හැසිරීම, තමන්ගේම වචනය, තමන්ගේම යහපත් ක්‍රියා ඒව වැරදි විදිහට මේ තේරුම් අරගෙන කටයුතු කිරීමෙන් යම් ආකාරයෙන් පරිස්සම් වීමක් සිදු වුනේ නැත්නම් ඒකෙන් තමන්ගේ ජීවිතේ විනාශ වෙනවානේ. විනාශ වෙනවා කියලා කියන්නේ මෙතෙන්දි මේ කාටවත් කාගේවත් ජීවිත විනාශ කරන්න බෑ. එහෙමයි. කාටවත් කාගේවත් ජීවිත විනාශ කරන්න බෑ. එතකොට විනාශ වෙන්නේ කොහොමද? තමන්ගේ විනාශය තමන් බාරගත්තොත් තමයි විනාශ වෙන්නේ. එහෙමනේ දේශනාවේ සඳහන් වෙන්නේ නේ. දැන් භික්ෂුන් වහන්සේලාගේ වුණත් බුදු දහමේ දේශනා කළේ කොයිතරම් භික්ෂුන් වහන්සේලා තවත් භික්ෂුන් වහන්සේලාගේ වැරදි අඩුපාඩුකම් කිව්වත් මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ තමන් පිළිගත්තොත් විතරයි වැරදිකාරය වෙන්නේ. මම මෙන්න මේ විදිහේ වැරද්දක් කළා කියලා තමන් පිළිගත්තොත් විතරයි වැරදිකාරය වෙන්නේ. තවත් කෙනෙකුට මෙයාව දුස්සීලයි කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. තමන්ම පිළිගත්තොත් තමයි මේ තම වැරදිකාරය වෙන්නේ. ඉතින් ආන්නේ වගේ බුදුරජාණන් දේශනා කළෙත් එහෙමයි. අපි දැන් ඔය කියන්නේ මේ ඒ වගේ සමහර ශක්තිමත් අය ඉන්නවා මේ පේනවා වැරදි පේනවා නේද? වැරදි පේනොට ගණන් ගන්නෑ. නෑ වගේ ගණන් ගන්න තියෙනවා නේද? ඉතින් එතකොට තමන් යන මාර්ගය තමන් දන්නවනම් නේද? තමන්ගේ හිත තමන් දන්නවා සහ තමන් යන මාර්ගයේ මේ විදිහට දන්නවනම් එතකොට මේ තමන් වැටුනොත් තමයි තමන්ගේ මානසිකත්වයේ වැටුනොත් තමයි මේ තමන්ගේ ජීවිතේ විනාශ වෙන්නේ. ඉතින් එතෙන්දි පැහැදිලි අපිට අපි කියනවානේ අර හෘද සාක්ෂිය කියලා. හෘද සාක්ෂියට හෘද සාක්ෂිය කියලා කියනවනේ හොඳම සාක්ෂිය. නේද? දැන් ওই සාක්ෂි දෙනවනේ දැන් ඔය මේ අධිකරණයට ගිහිල්ලා නේද? නොයෙකුත් විදිහේ වැරදි වලට එක එකන සාක්ෂි දෙනවා. ඒ සාක්ෂි කොයිතරම් දුන්නලා දීලා වැරදිකාරයා කළත් නේද? අපි කිය අපිට වැරදිකාරයෝ ඔක්කොම කරපු වැරදිකාරයෝ තමයි ඔය බන්ධනාගාරේ ඉන්නේ, හිරගෙවල් වල ඉන්නේ. වැරදිකාරයෝ තමයි කියලා හිතුවට අපිට එහෙම හිතන්න බෑනේ. එහෙමයි. නේ? මේ නොකරපු වැරදි වලට දඬුවම් විඳින අය බාහිර වශයෙන් කොච්චර ඉන්නවද? එහෙමයි. නේද? ඉතින් ගොඩාක් අය නොකරපු වැරදි වලට දඬුවම් විඳින අය තමයි ඉන්නේ. එහෙමයි. අපි බලුවොත් එහෙමනේ. ඉතින් ඒ නිසා ඒ මිදීම සඳහා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ මනසින් අපි
ක්‍රෝධ නොකිරීමෙන් මෛත්‍රිය වැඩීමෙන් එතකොට විශේෂයෙන්ම මෛත්‍රිය වැඩීම තුළින් විවිධ විදිහේ බලවේග අපිට දුරු කරගන්න පුළුවන් නේද? එතකොට සමහරලාට හිතනවා සමහර අය වැරදිකාරයා කියලා පිළිගන්නෙත් නැතුව සමහරට පලා යන අවස්ථා තියෙනවා. ඒ අපි ගත්තොත් එimhe රජවරු එහෙම ගත්තොත් එහෙම අතීතයේ ඉඳන්ම රජවරු ගත්තොත් එහෙම පසු බැහැලා නේද? අත්‍යවශ්‍ය තැන්වල පසු බැහැලා තියෙනවනේ. පසු බැහැලා සමහරලාට මේ ගල් ගුහාවල සංගවිලත් ඉඳලා නේද? සංගවිලා ඉඳලා ආයෙත් පිරිස සංවිධානය කරගෙන උපක්‍රමශීලීව නැවත මේ තමන්ගේ අරමුණ කරා ආපු අය ඉන්නවා. ඉතින් සමහරලාට අපේ රජවරු නම් අපේ රජවරු අතර විශේෂයෙන්ම රාජාවලී ගොඩාක් රජවරු බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරපු රජවරු ඒ සංගවිලා ඉඳලා තමයි පොත්පත් ලියලා තියෙන්නේ. නේද? ධර්ම ග්‍රන්ථ සමහර අය සමහර රජවරු ලියලා තියෙනවා. නේ? ඉතින් හොඳින් ඉගෙන කියාගෙන නේ මේ පාලි සංස්කෘත හොඳට ඉගෙන කියාගෙන ඒ විදිහට කටයුතු කරපු රජවරුත් ඉන්නවා. ඉතින් එතෙන්දි පැහැදිලි අපිට දක්ෂතාවය කියලා කියන එකේ උච්චතම අවස්ථාවක් තමයි මෛත්‍රිය දක්වන්න තියෙන දක්ෂතාවය. එක දක්ෂතාවයන්න පෙන්වන්නේ එක විදිහට නේද? දක්ෂතාවයන් මතු කිරීම සඳහා නොයෙක් විදිහේ අපි යොදා ගන්නවනේ මේ මිනුම් දඬු හොයා ගන්න ඕනේ. ඒ මිනුම් දඬු අතරින් මෛත්‍රී කියලා කියන එක මානසික ලොකු මිනුම් දඬු. කරුණාව, දයාව, අනුකම්පාව කියලා කියන ඒවා මිනුම් දඬු විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ මෛත්‍රී කියලා කියන එක මනසින් දැන් මෙත්තා කාය කර්ම නේද? මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම නේද? එතකොට අපි මෛත්‍රී පූර්වාංගම වූ කාය කර්ම කරන්න පුළුවන්. කාය කර්ම කරන්න පුළුවන්. මෛත්‍රී පූර්වාංගම වෙච්ච වචී කර්ම කරන්න පුළුවන්. මෛත්‍රියෙන් කතා කරන්න පුළුවන්. මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන් නේද? මෛත්‍රියෙන් හිතන්න පුළුවන්. ඒවා ඒ තුන්දොරම මෙහෙवला මෛත්‍රිය හතුරවන්න පුළුවන් නේ. ඉතින් එතකොට ක්‍රෝධය සම්පූර්ණයෙන් කෙනෙකුගේ පරාජයට පත් කිරීමට දැන් සමහර අර මේකට කියනවනේ මේ දැන් අර නොයෙකුත් අවස්ථාවලදී ඒ විදිහට භාවිතා කරපු අවස්ථා තියෙනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේ භාවිතා කරලා තියෙනවනේ දැන් ඔය සමහර බමුණු බණින අවස්ථාවලදී නේද? බණින අවස්ථාවලදී ඒ විදිහට බුදුරජාණන්සේ උපමාවක් විදිහට ඒ බමුණන්ට කියලා තියෙනවා නේද? බමුණන්ට කියලා තියෙනවා ඒ විදිහට ඔබම අරගෙන යන්න කියලා නේද? ඔබම මේ රැගෙන යන්න කියලා ආහාරයක් විදිහට හරි නේද? මේ තමන්ම අනුභව කරන්න කියලා එක පෙරලා තවත් කෙනෙකුට පටවන්න තවත් කෙනෙකුට වැරදි විදිහට එක දෙන්න උත්සාහ කරන කෙනාට එක භාග්‍යතුන් වහන්සේ උපක්‍රමශීලීව නැවත මේ අරගෙන යන්න කියලා තියෙනවා නේද? ඒ වගේ උපක්‍රමශීලීව කටයුතු කරන්න පුළුවන් බණින අයට, ඊළඟට දොස් කියන අයට. ඉතින් ඒ ඉවසීම කියලා කියන එක පුරුදු පුහුණු කිරීමේ ඊටාම වටිනා ගුණාංගයක් හැටියට තමයි මෛත්‍රිය ක්‍රෝධ නොකිරීම කියලා කියන එක බුදුරජාණන් දේශනා කළේ. ගොඩාක් අය අවුස්සන්න තමයි උත්සාහ කරන්නේ නේ. දැන් මේ තියෙන්නේ කිපෙන්නේ උන්ට නෝද කිපෙවා නේද? කිපිලා තවත් කෙනෙක් කිපුණට පස්සේ තවත් අනේ පිටින් ඉන්න අය කියනවා ඇයි බලාගෙන ඉන්නේ නේ? ඇයි සරෙන් කතා කරන්න බැරි නේද? වචනයක් හරි කියන්න තිබුණා
බනින්න තිබුණා නේද? එහෙම කියනවනේ අවුස්සන්නම තමයි බලන්නේ. එතකොට එහෙම අවුස්සන අය එහෙම ඇවිස්සලා කටයුතු කරන අය ඒතවල තමයි පෞරුෂය තියෙනවා කියලා දකින්නෙත්. එහෙමත් තියෙනවනේ. ගොඩාක් පෞරුෂයේ නායකත්වයේ ලක්ෂණයක් තරහ යන එක. නේ? ඒක නායකත්වයේ ලක්ෂණයක් විදිහට තමයි තරහ යන එක කියන්නේ. එතකොට අන්න ඒ වගේ මේ ඒක වැඩි විදිහට භාවිතා කරන ක්‍රෝධය වෛරය කියලා කියන එක තරහෙන් කටයුතු කිරීම මේ එක ගුණාංගයක් විදිහට තමයි අඥානව භාවිතා කරන්නේ. දැන් සමහර වෙලාවක ස්වාමීන් වහන්සේ ඒ වගේ ස්ථානයක ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරනකොට ඒ පිරිසත් එක්ක එකතු නැති වුනහම කියනවා සමහරවිට කොන්ද පණ නැතුව වගේ ඉන්නවා කියලා සමහරවිට වචන භාවිතා කරනවා. වචන භාවිතා කරනවා. ඉතින් ආනේ නිසා ඊටාම වැදගත් වෙනවා. දැන් අර ගොඩාක් අය උත්සාහ කරන්නේම ඇවිස්සීම සඳහානේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නිවෙන්න. නිවීමෙන් යුක්තව කටයුතු කරන්න තමයි හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ. ඒතකොට එතෙන් තමයි හැම ආකාරයකින්ම ජය ගන්න පුළුවන් වෙන්නේ. මේ සසර ජය ගන්න ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන්සේ දේශනා කොට වදාළ පරිදි මේ අවිහිංසාව ක්‍රෝධ නොකිරීම සහ අවිහිංසාව දිගින් දිගටම පවත්වාගෙන යාම. ඒ ආර්යයන් කෙරෙහි පවතී. එතකොට ආර්යයන්ගේ ආර්යතුමන් වහන්සේලාගේ තිබෙන එහෙම නැත්නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා භාවිතා කරපු ඊටා වටිනා ගුණාංග තමයි මේ ක්‍රෝධ නොකිරීම සහ අවිහිංසාව කියලා කියන්නේ. එතකොට කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතමුකෝ දැන් කරලා ඉවරයි කියලා කියන්නේ කතං කරණීයන් කියලා ස්වභාවයටනේ පත් වෙලා තියෙන්නේ රහතන් වහන්සේලා. එහෙමයි. නේද? එතකොට සාමාන්‍යයෙන් පෘථග්ජනයන් අතර තියෙන්නේ හැම වෙලාවම කිරීමක්. කටයුතු කිරීමක්. කතා කරන එකේ කෙලවරක් නැහැ. එහෙමයි. නේද? කතා කරලා ඉවර නැහැ. තාම කතා කරනවා. නේද? ඊට පස්සේ මේ ක්‍රියා කරලා දිගටම ක්‍රියා කරමින් ඉන්නවා. ඒක ඉවරයක් නැහැ. හිතන එකේ කෙලවරකුත් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපිට පැහැදිලි මෙතෙන්දී හරීම පැහැදිලි දැන් ඔය ගොඩාක් වයෝවෘද්ධ ගත කරන මෑණිවරුන් පියවරුන් හරිය කැමති තනියෙන් ජීවත් වෙන්න. දැන් දරුවෝ එන්න කියනවා අනේ මගේ ළඟ ඉන්න මම බලා ගන්න පුළුවන් නේද? තනියෙන් ඔය වැඩ කරගන්න පුළුවන්ද කියලා කියනවා. කොච්චර අමාරුවෙන් හරි තනියෙන් ඉන්නනේ බලන්න. තමන් හදාගත්ත ගෙදර තමන් විවේකයෙන් ඉන්නව තරම් නැහැ කියලා කියනෝනේ සමහර අය. නේද? ඉතින් දරුවෝ 3-4 දෙනෙක් කියනවා 3-4 දෙනාගේ ගෙවල් වල දවස් කීපයක් ඇවිදලා හැම කතා බහ කරලා මුණුබුරු මිනිබිරිය බලලා අර මහා ගෙදරට යනවා. එහෙමයි. නේද? ඇයි? අවසාන වශයෙන් එතන තමයි සැනසීම තියෙන්නේ කියලා. එහෙමයි. එතන තමයි සැනසීම තියෙන්නේ කියලා අවබෝධ කරගත්ත නිසා. ගොඩාක් අත්දැකීම් තියෙන අයනේ දැන් වයෝවෘද්ධත්වය කියලා කියන්නේ නේද? එහෙමයි. ඉතින් ආන්නේ නිසා ඒ විවේකයට අපි බාධා කරන්නේ නැතුව ඒ විවේකයට අපි උදව් කරන්න ඕනේ. ඉතින් පුළුවන් හැටියට හැම ආකාරයකින් මේ අයට ඒ අයගේ විවේකයෙන් තෙරුවන් වන්දනා කරගෙන බණ භාවනා කරගෙන විවේකයෙන් ගත කරන්න පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ උදව් කරන්නට ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් බෞද්ධ පිළිවෙත වෙන්නේ. එහෙම. අපි අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ මතක් කරමු මේ ක්‍රෝධ කරනකොට අපිට කෙනෙක් බයිනකොට අපිට එක්ක වාද විවාද කරගන්නකොට අපිට ඇතිවන මේ තරහව පාලනය කරගන්න අපි නිශ්ශබ්දතාවය කියන එකත් ඉතාම වැදගත් නේද අපි හඳුනන්නේ. නිහඬ වීම කියන කාරණාව. නිහඬ වීම ඇත්තටම මේ ඒක තමයි හැම ශබ්දයකට වඩා නිශ්ශබ්දතාවය තමයි වටින්නේ කියලා කියන්නේ ඒක. එහෙමයි. ඒතර කතා කරන එක ශබ්දය පීඩාවක්. නිශ්ශබ්දතාවය කාටවත් පීඩාවක් නැහැ නේ. හැම ශබ්දයකට වඩා වටින්නේ නිශ්ශබ්දතාවය කියලා කියන එකේ තේරුම ඒකයි. එහෙමයි. ඒ නිසා
අපිට මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි වෙන්නේ කෙනෙක්ට තරහව ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. අපේට ඇති කරගන්නට ඕනේ මෛත්‍රිය. අපිට මේ හැම කාරණාවකදීම අපි හිත රැක ගන්න, කය රැක ගන්න, වචනය රැක ගන්න අපි අවසන් වශයෙන් කතා කරපු මේ නිහඬ බවත් එක් කරගෙන අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි අපිව ජයග්‍රහණය කරන්න. ඒ උදෙසා තමයි අපි මේ සූත්‍ර දේශනාවන් ඔබ වෙනුවෙන් සාකච්ඡා කළේ. එහෙමනම් අද අපි නිමාවටපත් කළේ මේ ආකාරයෙන් අක්කෝද සූත්‍ර දේශනාව සක්ක නිපාතේ අනුව මේ වෙද්දී අපි නිමාවටපත් කරනවා මේ සූත්‍ර දේශනාවල සගත වර්ගය අපි නිමාවටපත් කරන ලබන සතියේ අපි තවත් සූත්‍ර දේශනාවක් නැත්නම් සංයුත්ත නිකායේ දෙවන කොටස ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇතිව අද වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. මෙතෙක් කාලයක් සුපුරුදු පරිදි මේ වැඩසටහන අපිට කියා දෙන්නට ධර්ම කාරණාවන් කියා දෙන්නට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු සංයුත්ත නිකායේ දෙවන කොටසක් මේ ආකාරයෙන් අපිට කියා දෙන්න. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති එවැගේම අපගේ බෞද්ධ අමාත්‍යාලයේ ශීල ශාඛාවන්හි කටයුතු සොයා බලන ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධුරයේ හොබවන නම කියනට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායකින් පාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සලසේවා. සාදු සාදු සාදු. එහෙමනම් අපි තවත් දවසක ඔබ හමුවීමේ අපේක්ෂාව ඇතිව අද වැඩසටහන මෙතකින් නිමාවටපත් කරන්නට සූදානම් වෙනවා. ආනන්දයෙන් ප්‍රඥාව සොයා යමු. එහිදී සද්ධර්මය අපේ ජීවිතයට උපයෝගී කරගනිමින් හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද